ආදරණීය දරුදැරියනි අපි මීට ප්‍රථම පරිච්ඡේදයෙන් අලෙවිකරණේ පස්වන පාඩම් පරිච්ඡේදයට අදාළව වටිනාම සංකල්පයක් සාකච්ඡා කළා. මොකද විභාගෙදී අනිවාර්යයෙන්ම බර තබන. ඒ තමයි භාණ්ඩයක ස්තර නැත්නම් සංරචක නැත්නම් භාණ්ඩයක විවිධ මට්ටම් පාරිභෝගික වටිනාකම් දූරාවලිය කියලා කියන්නේ ඕකම තමයි. පාරිභෝගික වටිනාකම් දූරාවලිය කියන්නේ පාරිභෝගිකයාට භාණ්ඩයකින් එක් අවස්ථාවේදී යම් යම් වටිනාකම් එකතු කරන ආකාරයෙන් භාණ්ඩේ නිපදවිය හැකි නැත්නම් නිෂ්පාදනය වන අවදි නැත්නම් මට්ටම්. මතකනේ මුලින්ම අපි කිව්වා හර ප්‍රතිලාභය නැත්නම් හර නිෂ්පාදිතය. ඒ කියන්නේ භාණ්ඩයකින් පාරිභෝගික අපේක්ෂා කරන මූලික ප්‍රධාන ප්‍රයෝජනය ගම්‍ය වන ආකාරයෙන් භාණ්ඩයක් සැලසුම් කිරීමේ අවස්ථාව. සැලසුම් කිරීමේ අවධිය. මේ අවධියේදී භාණ්ඩයක් භෞතිකව නිපද වෙන්නේ නැහැ. විවිධ සැලසුම් හදනවා. සමහරට සාම්පල් හදනවා. නියදි හදනවා. නියදි හදලා ඒ නියදි සමහරට තෝරාගත්ත පාරිභෝගික කොටස් නැත්තම් වෙළඳපොළ කොටස් වෙත ලබා දීලා ප්‍රතිචාර ලබා ගන්නවා. ප්‍රතිපෝෂණයක් ලබාගෙන ඒගොල්ලන්ගේ නිර්දේශ මත අවශ්‍ය ගැළපීම් නැත්තම් නවීකරණයන් සිදු කරනවා. නැවත ලබා දෙනවා එම වෙළඳපොළ කොටස් වෙත. අවසානයේදී ඒගොල්ලෝ තීන්දුව කළොත් ප්‍රතිචාර තුරින් මේක තමයි අපි ඉල්ලන භාණ්ඩය කියලා අන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න තීරණය කරනවා. තේරුණාද? අනේ ඒක තමයි මේ හර නිෂ්පාදිතයට හර ප්‍රතිලාභය කියන්නේ. භාණ්ඩයක් නැහැ. භාණ්ඩයෙන් පාරිභෝගික අපේක්ෂා කරන මූලික ප්‍රයෝජනය අන්තර්ගත කරමින් සැලසුම්ගත අවස්ථාව. දෙවැනි එක තමයි මූලික නිෂ්පාදිතය නැත්නම් භෞතික නිෂ්පාදිතය. බේසික් ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ හර නිෂ්පාදිතයේදී බිහි කළ නිෂ්පාදිත සැලසුමට අනුව අවශ්‍ය ද්‍රව්‍ය අංගෝපාංග නැත්නම් යෙදවුම් ඇතුළත් කරලා දෘශ්‍යමාන ස්පර්ශ කළ හැකි භෞතික භාණ්ඩයක් නිර්මාණය කරනවා. තුන්වන අවධිය තමයි අපේක්ෂිත නිෂ්පාදිතය. ඒ කියන්නේ ගනුදෙනුකරුවා අපේක්ෂා කරන ගුණාංග ඇතුළත් කරලා භාණ්ඩයක් බිහි කළොත් ඒක තමයි අපේක්ෂිත නිෂ්පාදිතය. ඊළඟ එක තමයි වැඩි දියුණු කළ නිෂ්පාදිතය නැත්නම් වර්ධිත නිෂ්පාදිතය. augmented product. ඒ කියන්නේ ගනුදෙනුකරුවා අපේක්ෂා කළ ගුණාංග වලටත් වඩා ඉහළ ගුණාංග ඇතුළත් කරලා භාණ්ඩයෙන් වැඩි වටිනාකමක් අගයක් පාරිභෝගිකයට ලැබෙන මට්ටමට භාණ්ඩය දියුණු කිරීම. ඒක තමයි වර්ධිත නිෂ්පාදිතය කියලා අපි ඉගෙන ගත්තා. පස්වන එක තමයි විභව නිෂ්පාදිතය potential product. ඒ කියන්නේ අනාගතයේදී ගනුදෙනුකරු අපේක්ෂා නොකරන නමුදු අනාගතයේදී භාණ්ඩයේ උපරිම ලෙස වර්ධනය වෙන්න පුළුවන් මට්ටමක් නිෂ්පාදකෝ සැලසුම් කරනවද? ඒක තමයි විභව නිෂ්පාදිතය කියලා කියන්නේ. මම උදාහරණයක් වශයෙන් අරගෙන පෙන්නුවා. උදාහරණ කීපයක් ගත්තේ පරිච්ඡේදයේදී වාහන මෝටර රථයක්. මෝටර රථයක හර ප්‍රතිලාභය මොකද්ද? ආරක්ෂාකාරීව සහ සුවපහසුවට ගමන් කිරීම. අන්නේ ආරක්ෂාකාරීව සහ සුවපහසුවට ගමන් කිරීම කියන ප්‍රයෝජනයේ අන්තර්ගත වන ආකාරයෙන් මෝටර රථයක් සැලසුම් කළොත් සැලැස්මක් හැදුවොත් ඒ සැලැස්ම සමහරට කඩදාසියක ඇඳි සැලැස්මක් වෙන්න පුළුවන්. නැත්නම් යම් ද්‍රව්‍ය මෙටීරියල් භාවිතා කරලා හදපු ආකෘතියක් වෙන්න පුළුවන්. ඒක තමයි හර ප්‍රතිලාභය කියන්නේ. ඊට පස්සේ සැලසුම අනුව අවශ්‍ය ද්‍රව්‍ය අංගෝපාංග ඇතුළත් කරලා, ඒ කියන්නේ අපි තුමු චෙසිය, රෝද, බඳ, එන්ජින් එක, සුක්කානම, ආසන ආදී අංගෝපාංග ඇතුළත් කරලා මෝටර රථයක් බිහි කළොත් ඇත්තටම දෘශ්‍යමාන ලෙස භෞතික ලෙස ඒක තමයි භෞතික නැත්නම් මූලික නිෂ්පාදිතය කියලා කියන්නේ. ඊට පස්සේ පාරිභෝගික අපේක්ෂා කරනවා ආරක්ෂාකාරීව ගමනේ දෙන්න. සුව පහසුර ගමනේ දෙන්න. වේගයෙන් ගමන් කරන්න. තේරුණාද? අන්නේ නම් ආරක්ෂාව සුව පහසුව වේගයේ අන්තර්ගත කරපු වාහනයක් බවට පෙරළුවොත් අපි ඒකට කියනවා අපේක්ෂිත නිෂ්පාදිතය කියලා. ඊට පස්සේ ගනුදෙනුකරු අපේක්ෂා නොකළ ගුණාංග. එනම් වායු සමන පහසුකම්.
ඒ වගේම තිරිංග තද කිරීමේදී රෝධ හතර එකිනෙකට වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වන ABS බ්‍රේක් සිස්ටම් කියන ඇන්ටිලොකින් බ්‍රේක් සිස්ටම් කියන විවිධාංගීකරණය කළ ආරක්ෂිත තිරිංග ක්‍රමය. ඒ වගේම රන් ෆ්ලැට් ටයර් කියන සිස්ටම් එක. ඒ කියන්නේ ටයර් පංච් එකක්. නැත්නම් ටයර් එක හිල්වීමක් පැච් එකක් වුණොත් ගලවන්න ඕනේ නැහැ. කිලෝමීටර් 50 80 වගේ ප්‍රමාණයක් ගමන් කරලා ටයර් රිපෙයාර් කරන තැනකට ගිහිල්ලා ටයර් එක අලුත් වැඩියා කරගන්න පහසුකම් තියෙනවා. තේරෙනවද? අන්න ඒවා අපි අපේක්ෂා නොකළ දේවල්. ඒ වගේම නැවිගේටර් සිස්ටම් එකනේ. නැවිගේටර් සිස්ටම් එක පාවිච්චි කරනකොට අපිට පුළුවන් ගමනාන්තයට පහසුවෙන් හොයාගෙන යන්න. මග නවත්ත යම් ගමනාන්තයකට යන්නේ කොහොමද පාර මොකද්ද කියලා අහන්න දෙයක් නැහැ. අපිට නැවිගේටර් සිස්ටම් එකේ මාර්ගය පෙන්눔 කරනවා. තේරෙනවද? අන්න ඒ වගේ අපි අපේක්ෂා නොකළ පහසුකම් ඇති කරලා මෝටර රථයේ අගය වැඩි කරලා පාරිභෝගිකයාට එම මෝටර රථය වඩා අගයක් ඇති වටිනාකමක් ඇති මෝටර රථයක් අතරපත් කිරීම තමයි වර්ධිත නිෂ්පාදිත කියලා කිව්වේ. ඊට පස්සේ මතු අනාගතයේදී මේ මෝටර රථය උපරිම ලෙස සංවර්ධනය වෙන්න පුළුවන් මට්ටම වර්තමානයේ සිට මෝටර රථ නිෂ්පාදකයන් සැලසුම් කරනවා නම් ඒක තමයි විභව නිෂ්පාදිතය කියලා කියන්නේ. තේරුණානේ? ඔය වගේ අපි අවධි 5ක් ගැන කතා කරා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්නේ ඒ නිෂ්පාදිත මිශ්‍රයේම තවත් වටිනාම කොටසක්. ඒකත් විභාගයට නිරන්තරයෙන්ම යොමු වෙනවා. ඒ තමයි භාණ්ඩයක ජීවන චක්‍රය. ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් කියන එක. භාණ්ඩයක ජීවන චක්‍රය. දැන් ඔබටත් මටත් ජීවන චක්‍රයක් කියලා එකක් තියෙනවානේ. ඒ කියන්නේ අපි උපන්දා සිට මේ යන දවස දක්වා මේ යන මොහොත දක්වා එක එක ජීවන ගමනේ අවදි පහු කරනවා. මහාචාර්ය කොට්ලර් හඳුන්වා දෙනවා පුද්ගලයෙක්ගේ ජීවන අවදි 7ක්. ලදරු අවදිය, ළමා අවදිය, තරුණ අවදිය, විවාහක අවදිය, දරුවන් සමග ඉන්න අවදිය, දරුවන් හැර යන අවදිය, තනියම ඉන්න අවදිය. අවදි 7ක්. සාමාන්‍යයෙන් බොහෝ අයට ওই අවස්ථාව ලැබෙනවා. සමහරට අවාසනාවන්ත ලෙස ඔය අවදි 7ම සම්පූර්ණ කරන්න බැරි වෙන්න පුළුවන්. මුලින්ම ලදරු අවදිය. ඒ කාලේ අපි පරිභෝජනය කරන භාණ්ඩාසේවා වෙනස්. ළමා අවදිය. ඊට පස්සේ ඒකෙදිත් භාණ්ඩාසේවා වර්ග වෙනස්. තරුණ අවදිය. ඒකෙදි තවත් වෙනස් වෙනවා. ඊට පස්සේ විවාහක අවදිය. එහිදිත් අපිට අපේ වූමනාවන් වෙනස් වෙනවා. අපි පරිභෝජනය කරන ඉල්ලුම් කරන භාණ්ඩාසේවා වෙනස් වෙනවා. ඊට පස්සේ දරුවන් සමග ජීවත් වන අවදිය. විවාහයෙන් පස්සේ දරුවෝ ලැබෙනවනේ. ඒ දරුවන් එක්ක ජීවත් වෙද්දී අපේ ජීවන චක්‍රය තවත් වෙනස්. අපි ඉල්ලුම් කරන භාණ්ඩාසේවා වෙනස්. තේරුණානේ? ඊට පස්සේ දරුවන් හැර යනවාදී දරුවන්ට උගන්වල ඒ දරුවන් වැඩිහිටි දරුවන් බවටපත් වෙලා විවාහ වෙලා ඒගොල්ලෝ අපිව අපෙන් ඈත් වෙනවා වෙනම ජීවත් වෙනවා පවුලක් වශයෙන්. ඊට පස්සේ තනිපංගලෙම ඉන්නවදී. ඇයි අම්මයි තාත්තයි දෙන්න එක්කෙනෙක් ඉස්සෙල්ලා බොහෝලාට මේ යනවා. එහෙනම් තනියමත් කාලයක් ඉඳලා තමයි ඉතුරු එක්කෙනාට මේ යන්න වෙන්නේ. වගේ අපේ ජීවන ගමනේ අපේ ජීවන චක්‍රය අවදි 7ක් තියෙනවා වගේ භාණ්ඩයක නැත්නම් නිෂ්පාදිතයක ජීවන චක්‍රය කියලා කියන්නේ භාණ්ඩයක් නිපදවීමට සැලසුම් කළ අවස්ථාවේ සිට නිපදවා වෙළඳ පොළට හඳුන්වා දී වෙළඳ පොළෙන් ප්‍රතික්ෂේප වීම අතර කාල පරිච්ඡේදය තමයි ජීවන චක්‍රය කියන්නේ. භාණ්ඩයක් නිපදවන්න අදහස් උත්පාදනය කළ සැලසුම් කරනවා. නිෂ්පාදනය කරනවා. වෙළඳ පොළට හඳුන්වා දෙනවා. වෙළඳ පොළ ඉහළ පිළිගැනීමට ලක් වෙනවා. නමුත් පසු කාලීනව තරගකාරී නිෂ්පාදිත මගින් එල්ලවන තරගය නිසා හෝ නූතන තාක්ෂණයට ගැලපෙන ලෙස අපි නවීකරණය නොවීම නිසා හෝ අපේ භාණ්ඩයට තියෙන ඉල්ලුම අඩු වෙලා වෙළඳ පොළෙන් බැහැරවන දිනයක් උදා වෙනවා. අන්න ඒ දක්වා සමස්ත කාල පරිච්ඡේදය තමයි භාණ්ඩික ජීවන චක්‍රය කියන්නේ. මේ ජීවන චක්‍රයේ කාලය මහාචාර්ය කොට්ලර් කියනවා යුග 5කට සීමා වෙනවා කියලා. එහෙනම් ජීවන චක්‍රය අවදි 5යි. පළවෙනි එක තමයි භාණ්ඩ සංවර්ධන අවධිය. ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ස්ටේජ් එක. භාණ්ඩ සංවර්ධන අවධිය. මේ කියන්නේ භාණ්ඩය පිළිබඳ නව අදහස් උත්පාදනය කර සාම්පල් එහෙම නැත්නම් නියදි නිපදවා තෝරාගත් වෙළඳපොළ කොටස් වෙත සපයා පාරිභෝගික ප්‍රතිචාර ලබා ගනිමින්
භාණ්ඩ වෙළඳපොළට ගැළපෙන අයුරින් ප්‍රතිනිර්මාණය කරන අවධියයි. මෙහිදී විකුණුම් නොමැති අතර පර්යේෂණ හා සංවර්ධන වියදම් පවතී. පැහැදිලිද? මේක තමයි පළමු අවධිය භාණ්ඩක ජීවන චක්‍රයේ. මේ කියන්නේ අලුත් භාණ්ඩයක් පිළිබඳව අයිඩියා ජෙනරේෂන් එකක් කරනවා. අදහස් උත්පාදනය කිරීමක් කරනවා. ප්‍රශ්නාවලියක් යොමු කිරීමෙන් වෙන්න පුළුවන්. 1 to 1 මුහුණට මුහුණ හමු වෙලා ප්‍රශ්න කිරීමෙන් වෙන්න පුළුවන්. පාරිභෝගිකයින්ගෙන් අදහස් ගන්නවා අපි ඒගොල්ලන්ට දෙනවා අපි මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් කන්සෙප්ට් එකක්. භාණ්ඩ සංකල්පයක්, නව නිෂ්පාදිත සංකල්පයක් අපි මාකටට ගේන්න යන්නේ. ඔබ මේකට එකඟද? ඔබ හිතන්නේ මේ භාණ්ඩයේ හැඩය මොන වගේද? වර්ණය මොන වගේද වෙන්න ඕනේ? ඇසුරුම මොන වගේද වෙන්න ඕනේ? ආදි වශයෙන් අපි ඒගොල්ලන්ගේ අදහස් උත්පාදනය කරනවා. ඒ අදහස් සියල්ල ඇගීමට ලක් කරලා විශ්ලේෂණය කරලා සාරාංශ කරලා අපි එහෙනම් new product concept එකක්, නව භාණ්ඩ සංකල්පයක් අපි තෝරගන්නවා. තෝරගෙන අපි ඒකේ සාම්පල් නැත්නම් නියදි නිෂ්පාදනය කරන කීපයක්. කරලා තෝරගත්ත වෙළඳපොළ කොටස් වෙත. ඒ කියන්නේ තෝරගත්ත පාරිභෝගික පන්තින් වෙත සපයලා පාරිභෝගික ප්‍රතිචාර ලබා ගන්නවා. ලබාගෙන භාණ්ඩ වෙළඳපොළට ගැළපෙන අයුරින් ප්‍රතිනිර්මාණය කරනවා. කියන්නේ අරගොල්ලන්ගේ ප්‍රතිචාර අනුව ඒගොල්ලෝ කරන යෝජනා අනුව ඉල්ලීම් අනුව භාණ්ඩෙත් අවශ්‍ය තවත් නවීකරණයන් ගැළපීම් කරනවා. කරලා අලුතෙන් නිර්මාණය කරනවා. ප්‍රතිනිර්මාණය කරනවා. තේරුණා? අන්න ඒ අවධිය තමයි භාණ්ඩයක ජීවන චක්‍රයේ සංවර්ධන අවධිය කියලා කියන්නේ. මේ කාලේ විකුණුම් නැහැ. එතකොට විකිණිම් නැහැනේ. සාම්පල් හදලා නොමිලේ දෙන්නේ. විකුණුම් නැහැ. විකුණුම් නැහැ. නමුත් මොකද වෙන්නේ? පර්යේෂණ හා සංවර්ධන වියදම් තියෙනවා. නිෂ්පාදන සැලසුම් හදන්න, සාම්පල් හදන්න, පාරිභෝගිකයන් වෙත ගෙන යන්න, ඒගොල්ලන්ගේ අදහස් උත්පාදනය කළ ප්‍රතිචාර ලබා ගන්න, නැවත ගැළපීම් කරන්න. තේරුණාද? එහෙනම් පර්යේෂණ සංවර්ධන වියදම් තියෙනවා. විකුණුම් ආදායමක් නැහැ. එහෙමනම් මේ අවධියේදී ලාභත් නැහැ. මේ අවධියේ තියෙන අලාභ පමණයි. අලාභ විදදරා ගන්න වෙනවා. මොකද විකුණුම් නැහැනේ. ඕක තමයි පළවෙනි අවධිය. සංවර්ධන අවධිය. දෙවන අවධිය තමයි හඳුන්වා දෙන අවධිය. ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එක. හඳුන්වා දෙන අවධිය. අලෙවි ප්‍රවර්ධන ක්‍රම දියත් කරමින් භාණ්ඩයේ වෙළඳපොළට ඉදිරිපත් කරන අවධියයි. අලෙවි ප්‍රවර්ධන ක්‍රම දියත් කරමින් භාණ්ඩයේ වෙළඳපොළට ඉදිරිපත් කරන අවධිය තමයි මේ අවධිය. කියන්නේ මේකෙදි තමයි භාණ්ඩ වෙළඳපොළට හඳුන්වා දෙන්නේ. අපි දන්නවා අනිවාර්යයෙන්ම හඳුන්වා දීමේදී විවිධ වූ ආකර්ශනීය ප්‍රවර්ධන වැඩසටහන් නැත්නම් උපාය මාර්ග දියත් කරනවා. ඒවට විශාල පිරිවැයක් දරන්න වෙනවා. තේරුණාද? මේදී විකුණුම් හා ලාභ සෙමින් වර්ධනය වේ. ප්‍රචාරණය, සාම්පල් නොමිලේ ලබා දීම ආදී අලෙවි උපාය මාර්ග තදින් ක්‍රියාත්මක කරන මේ අවධිය. ගොඩක් වෙලාවට දැන් විභාගයට ප්‍රශ්න අහනවා භාණ්ඩයක ජීවන චක්‍රයේ ප්‍රධාන අවධි නැත්නම් ප්‍රවර්ධනය, ප්‍රචාරණය ඇතුළු ප්‍රවර්ධන උපාය මාර්ග බහුලව දියත් කරන, බහුලව අනුගමනය කරන අවධි නම් කරන්න කියලා. එහෙම නම් කරන්න කිව්වොත් අංක 1 ප්‍රථම අවධිය තමයි හඳුන්වා දෙන අවධිය. මේකෙදි පුදුම විදියට ප්‍රවර්ධනය සඳහා මුදල් වියදම් කරනවා. ආකර්ශනීය ප්‍රවර්ධන ක්‍රම. පාරිභෝගිකයාගේ කුතුහලය තුලින් ඔවුන්ගේ වැඩි අවධානය දිනාගත හැකි ප්‍රවර්ධන ක්‍රම වලට තමයි ඉහළ වටිනාකමක්, බර තැබීමක්, අගයක් ලැබෙන්නේ. තේරුණාද? දැන් මෑත අවුරුදු වලදී අපි දැක්කා ලංකා පුරාම පෝස්ටර් ව්‍යාපාරය දියත් කරලා තිබුණා. ළඟදීම බලාපොරොත්තු වන සේරා. ළඟදීම බලාපොරොත්තු වන සේරා. දැන් හරි ප්‍රශ්නයක් මේකද අපේ ජීවත් වන ප්‍රදේශයේ අපේ හිතවත් ව්‍යාපාරිකුත් එක්කත් අපි කතා කරමු. මොකද්ද මේ? දන්නේ නැහැ. මොකද්ද මේ පෝස්ටර් අමුතුයිනේ. කුතුහලේනේ. ළඟදීම බලාපොරොත්තු වෙන සමහර අය කියනවා චිත්‍රපටියක් වෙන්නේ. අර චිත්‍රපටි ශාලාවගේ පෝස්ටර් ගන්න ඒ වගේ අකුරු වල ඒ වගේ ස්වරූපෙකුත් පේනවා. අලුත් චිත්‍රපටියක් වෙන්නේ නැති. සමහර අය කියනවා අලුත් නාට්‍යයක් වෙන්නේ නැති. තේරුණාද? සමහර අය කියනවා අලුත් නිෂ්පාදිතයක් වෙන්නේ නැති. නමුත් නිශ්චිත මතයක් නැහැ. නමුත් හැමෝම කතා බහලා කරන මොකක්ද අප්පා මේ කිසි තේරුමක් නැහැ. මේක මහා අබබ්‍රංශයන්නේ. ඒ කියන්නේ ඒක හොඳයිනේ. හොඳ සමාජ කතිකාවක් ඇති කරනවා. සමාජ අවුස්සන කුතුහලයේ දීලා. තේරෙනවා. ඒකට විශාල වීදමක් දරනවනේ ඒකට. අවසානයේදී අපි තුමු ඊළඟට
ඊළඟ පෝස්ට් තුලින් නැත්නම් පත්තරේ දැන්වීම් දානවා. සමාජ ජාලා තුල ප්‍රසිද්ධ කරනවා. ඔබට අවශ්‍ය ස්වභාවික නැවුම් කිරි රසය සහිත නැවුම් පොල් කිරි පැකට් නිෂ්පාදනය කරනවා. දැන් ඔබට පොල් ගෙඩි ලෙලි ගහන්න, පොල් බිඳින්න, පොල් ගාන්න වෙහෙස මහන්සි වෙන්න ඕනේ. ඊටාම පහසුවෙන් ආහාර පාන පිස ගන්න පුළුවන් අර්ථේ දෙන විදිහට ප්‍රචාරණය කරනවා. ඒතකොට තමයි අපි දන්නේ මේ පොල් කිරි පැකට් එකක් සම්බන්ධයෙන් ආපු එකක් තමයි මේ ළඟදීම බලාපොරොත්තු වන සේරා කියලා කිව්වේ. හොඳ දෙයක් නේ. ඊළඟට ලංකාවට මට මතකයි හෙවලින් කියන මම හිතන්නේ ඇමරිකානු තෙල් වර්ගයක්, ඔයිල් වර්ගයක් මේ වාහන වල එන්ජින් වලට දාන්න. ඒක හඳුන්වා දීපු හඳුන්වා දෙන මුල්ම කාලේ මම මීගමු ප්‍රදේශයේ ඉඳලා එනවා වාහනේ. එනකොට මං හිතන්නේ වත්තල හරිය කියලා මගේ මතකේ. එයාදී මේ නිල් පාට ටී-ෂර්ට් එකක් මට අද වගේ මතකයි. හෙවලින් කියලා ගහපු. ඒ වගේම ලස්සන ෂෝට් එකක් කොට කලිසමක් අඳපු ගැහැණු පිරිමි තරුණ දෙගොල්ලෝම හිටියා. එතන වැඩිපුර හිටියේ චිත්‍රපට ශ්‍රේෂ්ඨ නළු නිලියන්. එක නිලියක් මගෙන් ඉගෙන ගත්ත මගේ ශිෂ්‍යාවක් මගේ ගෝලයෙක්. තේරුණාද? මගේ පන්ති ඉගෙන ගත්ත දරුවෙක්. එතන ඒ ළමයා තමයි මුලින්ම කොඩිය අරන් මාව නැවතු මෙන්න අපේ සර්ගේ වාහනේ එනවා කියලා. හායි සර් කියලා පස්සේ අයින් කරන්න මේ සමාවෙන් අපි කරදර කරාට කියලා. ඊට පස්සේ තෙල් වර්ගය අපිට හඳුන්වලා දෙනවා. ඉතින් දැන් මම බැලුවා දැන් එතන ඇත්තටම තාරුණ්‍යයේ පසුවන ඒ සිනමා තාරකාවියන් නිසාම සමහරට මහජනතාව අතර කැමැත්තෙන් විනාඩි කිහිපයක් හරි නවත්තලා අහනවා මොකද්ද ඔයගොල්ලෝ මේ හඳුන්වා දෙන්නේ. තේරෙනවද? වීදි හඳුන්වා දී. දැන් බලන්න තාම මම ඔය කියන අවුරුදු 15කට උඩ වගේ වෙච්ච දෙයක්. තාමත් මට මතකයි ඒ වගේ පුවත්පත් ප්‍රචාරණ දැන්වීම. ඒ වගේම නොමිලේ සාම්පල් බෙදා හැරීම. ගොඩක් වෙලාවට මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථාන සුපිරි වෙලෙන්සැල්. එහෙම නැත්නම් ඔය කානිවල් එකක් වගේ ස්ථානයකදී සාම්පල් නොමිලේ බෙදා හරිනවා. දැන් ලංකාවේ ප්‍රසිද්ධ එක්තරා බාම් වර්ගයක් අපි හිසකක් කොබට එහෙම පාවිච්චි කරන බාම් තියෙන. ඒ බාම් වර්ග ලංකාවේ පැරණිම බාම් වර්ගය. හඳුන්වා දී මුල් අවදියේදී ඒ බාම් නිෂ්පාදනය කළේ වෙද මහත්මයෙක්. ඒ වෙද මහත්මයා බස් එකේ මේ පෙට්ටි ගණනාවක් දාගෙන ගිහලා පුංචි හදපු ඒ බාම් කුප්පි සිරීපාදේ කන්ද පාමුල ඉඳගෙන සිරීපාදේ අපි කියන්නේ කරුණා කරනවා කියන්නේ කරුණා කරන්න යන බැතිමතුරු නොමිලේ දෙනවා. ඒගොල්ලෝ උඩමලුට දක්වා යද්දී වෙවුලන්න ගන්නවා, උණ ගතිය එනවා, තෙහෙට්ටු එනවා, උගුරේ අමාරු එනවා, දත් කැක්කුම එනවා. මේ හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන් දේ හැදුවේ. ඒකෙන් සහනයක් ලැබෙනවා. අන්තිමට ඒගොල්ලෝ ශ්‍රීපාදේ කරුණා කරලා ආපසු එනකොට අර වෙද මාත්‍ර වැදලා යන්නේ. ඇයි? ඒක හොඳ ඖෂධයක් වුණා. ඉන්පස්සේ මොකද වෙන්නේ? ඒ ශ්‍රීපාදේ කරුණා කරොත් ඒ සීසන් එකේදී අපි හිතමු ලක්ෂ 4ක් ඒ ලක්ෂ 4 තව ලක්ෂ 20කට විතර ඒ පණිවිඩය දෙනවා. එහෙම තමයි ඒ බාම් වර්ගයේ මාකට් එක අල්ලන්නේ. අන්න ඒ වගේ දියුණු ප්‍රවර්ධන ක්‍රම පුළුවන් තරම් බහුලව අනුගමනය කරලා මොකද කරන්නේ? ඉලක්ක ගනුදෙනු කරුවන් දැනුවත් කරනවා, මිලදී ගන්න පෙළඹවීමක් කරනවා මේ යුගයේ. ඕක තමයි හඳුන්වා දෙනවදී කියන්නේ. නමුත් මතක තියාගන්න මොනතරම් විශාල පිරිවැයක් මහන්සියක් ශ්‍රමයක් වැය කරලා ආකර්ෂණීය ප්‍රවර්ධන ක්‍රම හඳුන්වා දුන්නත් ඉල්ලුම වේගයෙන් ඉහළ යන්නේ නැහැ. මොකද මේ දෙවන අවධියේදී පාරිභෝගිකයා උපේක්ෂා සහගතයි. පාරිභෝගිකයා උපේක්ෂා සහගතයි. ඒ කියන්නේ එයා බලනවා මේක අලුත් භාණ්ඩයක් මොකද්ද මේ? මේක ප්‍රයෝජනයක් වෙයිද? අපි සල්ලි දීලා නම් අපට අපරාධයක් වෙයිද? කවුද මේක පාවිච්චි කරන අපේක්ෂාවෙන් ඉන්නේ? දැන්ටමත් පාවිච්චි කරන්නේ කවුද? අපි තුම අපේ ඉස්සරහ ගෙදර ඉන්නේ මිස්ටර් පෙර් ඒගොල්ලෝ පාවිච්චි කරයිද? අපි නෙක්ස්ට් ඩෝර් එකේ ඉන්න මිසිස් සිල්වලා ඒගොල්ලෝ සාමාන්‍ය අලුත් භාණ්ඩ ආපු ගමන් පාවිච්චි කරන ඒගොල්ලෝ පාවිච්චි කරයි. ඒගොල්ලෝ අපි දැක්ක මිලදී ගන්නවා. අපි බලනවා ඒගොල්ලෝයන් අහලා මොකද වෙන්නේ කියලා. ඒ වගේ සෙසු තමන් සමීපයේ ඉන්න සෙසු පාරිභෝගිකයන් අරගෙන පරිභෝජනය කරලා ඒගොල්ලෝ දක්වන ප්‍රතික්‍රියාවන් දිහා බලලා තමයි අපි මිලදී ගන්න තීරණය ගන්න. ඕක තමයි ඇත්ත කතාව. මම බලන් ඉන්න ඕගොල්ලෝ මිලදී ගන්නකම් ඔයාලා බලන් ඉන්නව මම මිලදී ගන්නකම්. ඒ නිසා විකුණුම් ඊටාම මන්දගාමීව සෙමින් තමයි සිදු වෙන්නේ. ඒ නිසා විකුණුම් සෙමින් සිදු වෙන නිසාම මොකද වෙන්නේ? ලාභත් ඊටාම මන්දගාමීව තමයි වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ අලාභ නැති වෙනවා. දැන් මුල් යුගයේ තිබුණ අලාභනේ විකුණුම් නැහැනේ. තේරෙනවද? පරිවර්තන සංවර්ධනයනේ. නමුත් එම ලාභ බවට හැරෙමින්
ලාභ කෙමින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. එහෙනම් විකුණුම් සහ ලාභ කෙමින් සෙමින් නැත්නම් මන්දගාමීව වර්ධනය වෙන්නේ පාරිභෝගිකයා මේ නව භාණ්ඩය කෙරෙහි උපේක්ෂා සාගතව බලන නිසායි. ඕක තමයි දෙවන යුගය. අපි බලමු තුන්වෙන අවධිය වර්ධන අවධිය. growth stage එක. වර්ධන අවධිය. දෙවන අධීරයේදී දියත් කළ ප්‍රවර්ධන උපාය මාර්ගවල ඵල භුක්ති විඳීමට ලැබෙන අවධියයි. ඔන්න. දෙවන අවධියේ තමයි වැඩිපුරම ප්‍රවර්ධන ක්‍රම තුලින් වෙළඳපොළට මහා පරිමාණව භාණ්ඩ හඳුන්වා දෙන්නේ. නමුත් ඒ හඳුන්වා දීපු වේගයෙන් ප්‍රවර්ධනය කරපු වේගයෙන් ඉල්ලුම වැඩි වෙලා විකුණු වැඩි වුණේ නැහැ. මතකයිනේ? ඒ දෙවන අවධියේදී දියත් කළ ප්‍රවර්ධන ක්‍රමවල ඵල නැත්නම් ප්‍රයෝජන භුක්ති විඳින අවධිය තමයි තුන්වන අවධිය. මොකද මේ අවධියේදී වේගයෙන් විකුණු ඉහළ යනවා. විකුණුම් හා ලාභ වේගයෙන් ඉහළ යයි. ලාභ වක්‍රය ලාභ වක්‍රයක් ලෙස ඉහළට ගමන් කරයි. එහෙනම් මේ අවධියේදී මොකද වෙන්නේ? දැන් මිනිස්සු උපේක්ෂා සාගත තත්වයෙන් මිදෙනවා. සෙසු අය පරිභෝජනය කරලා ධනාත්මක ප්‍රතිඵල වාර්තා කරනවා. ඒ ඔස්සේ අපි තීරණය කරනවා මේ භාණ්ඩ අපිත් මිලදී ගත යුතු බවට. දැන් ඉල්ලුම වේගෙන් ඉහළ යනවා. එනම් විකුණුම් වේගෙන් වර්ධනය වෙනවා. විකුණුම් වේගෙන් වර්ධනය වීමට සමගාමීව ලාභද වේගෙන් වර්ධනය වෙනවා. දැන් සංවර්ධන අවධියේදී තිබුණේ අලාභ වක්‍රයක්නේ. නමුත් හඳුන්වා දීමේ අවධියේදී අලාභ වක්‍රය ලාභ වක්‍රයක් බවට පත් වෙලා සෙමින් වර්ධනයක් තිබුණා. දැන් වේගෙන් විකුණුම් වක්‍රය නැත්නම් විකුණුම් ආදායම් වැඩි වෙන විදියටම මොකද වෙන්නේ? ලාභත් නැත්නම් ලාභ වක්‍රයත් මොකද වෙන්නේ? වේගෙන් ඉහළ යනවා. එහෙමනම් මේ යුගයේදී තියෙන අලෙවිකන උපාය මාර්ග මොනවද? එකක් මිල උපාය. මිල උපාය. දැන් ඉල්ලුම ලැබෙන අවස්ථාවනේ. එහෙනම් අපි තුමු ඩිස්කවුන්ට් දෙන්න ඕන. අලුත් භාණ්ඩයන්නේ. වට්ටම් දුන්නම අපි තවත් අපි කැමැත්තෙන් මොකද දැනටමත් අපි තුමු මේක අලුත් සබන් වර්ගයක් කියලා. පොල් කිරි පැකට්ටුවක් කියන්නකෝ. තව තරංකාරී භාණ්ඩ තියෙනවනේ. ඒවට අපි හුරු වෙලානේ ඉන්නේ. ඒ තියෙද්දිත් අපි මේක ටෙස්ට් කරන්න හරි ගන්නවා කියලා මානසිකත්වයෙන් ගන්නේ ඩිස්කවුන්ට් එකක් දුන්නොත්. මිලත් අඩුයිනේ. අන්න ගන්න. එහෙනම් මිල උපාය මාර්ග අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න ඕන. අනික ගුණත්වය ආරක්ෂා කිරීම. මේ ඉල්ලුම වර්ධනය වෙන වෙලාවේ මේක තත්වයෙන් බාල භාණ්ඩයක් මේක ඇති ගුණත්වයක් නැහැ කියලා හැඟීමක් කොහෙත්තම දෙන්න හොඳ නිසා තත්ත්ව පාලනය ප්‍රමිතිකරණය වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ගුණත්වය උපරිම තලයකට ගේන්න ක්‍රියාත්මක වෙන්න ඕන. අනිත් එක බෙදා හැරීමේ මාර්ග කාර්යක්ෂම කිරීම. දැන් ඉල්ලුම වේගෙන් ඉහළ යනවනේ. එහෙනම් වෙළඳපොලේ භාණ්ඩ තියෙන්න ඕන. භාණ්ඩ නැත්නම් අපි හිතනවා මේක හරියන භාණ්ඩයක් නෙවෙයි. මේකට වැඩි පැවැත්මක් නැහැ. මේ ව්‍යාපාර ඉක්මනින්ම වෙළඳපොලේ මොකද වෙන්නේ? බැහැර වෙලා යයි. ඒ වගේ ඍණාත්මක මානසිකත්වයක් ඇති නොවන්න නම් ඉල්ලන විට සැපයුම සපයන්න පුළුවන් වෙන විදිහට ඊටාම වේගයෙන් ඊටාම නිවැරදි ලෙස සෑම කියන්නේ වෙළඳපොළ සිසාරා. ඒ කියන්නේ වෙළඳපොළේ සෑම සෑම අංශයක්ම ග්‍රාමීයාංශය, නාගරිකාංශය, තේන ප්‍රධාන මාර්ග, අතුරු මාර්ගවල ජීවත් වෙන සියලුම පාරිභෝගිකයන්ට පහසුවෙන් මිලදී ගන්න පුළුවන් වන ආකාරයට, Tamanට පහසු ස්ථානයකින් මිලදී ගන්න පුළුවන් වන ආකාරයට හොඳ බෙදා හැරීමේ මාර්ග ජාලයක් දියත් කරන්නත් ඕන. මොකද බෙදා හැරීම අවුලුනොත් භාණ්ඩ වෙළඳපොලේ හිඟ වෙනවා හිඟුනොත් ඉල්ලුමක් ලැබෙන්නේ නැහැ. මොකද ස්ටාර්ට් එකේ අනිවාර්යයෙන්ම මේ භාණ්ඩයේ වෙළඳපොළ ඕන තරම් තියෙනවා කියන හැඟීම ඇති වෙන්න ඕන. තේරෙනවද? මෙන්න මේවා තමයි ප්‍රධාන ප්‍රවර්ධන උපාය මාර්ග. මොනවද? මිල උපාය, ගුණත්වය ආරක්ෂා කිරීම උපාය මාර්ග, සහ බෙදා හැරීම කාර්යක්ෂම කිරීම උපාය මාර්ග. එතකොට මේ එක් අවස්ථාවලදී කියන්නේ භාණ්ඩික ජීවන චක්‍ර එක් අවධිවලදී අනුගමනය කරන ප්‍රධාන අලිවි ප්‍රවර්ධන උපාය මාර්ග විභාගෙදී වරින් වර අහනවා. හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. තේරුණාද? දැන් මෙතනදී මූලික අලිවි උපාය මාර්ග තුන පැහැදිලි. අපි භාණ්ඩ හඳුන්වා දෙන අවදී මූලික අලිවි කරන උපාය මාර්ග මොනවද වෙන්නේ? ප්‍රවර්ධන උපාය මාර්ග. බහුවචනෙන් නම් ප්‍රවර්ධන උපාය මාර්ගය, ඒක වචනෙන් නම් ප්‍රවර්ධනයි. ඒක ඉතින් ප්‍රචාරණ දැන්වීම පළ කිරීම, නොමිලේ සාම්පල් බෙදා හැරීම, වීදි හඳුන්වා දීම. වීදි හඳුන්වා දීම සරි ආකර්ෂණීයයිනේ. තේරෙනවද? ඒ වගේම පාරිභෝගිකයාට
ගෙන්ගෙට පුහුණු කළ විකුණුම් සේවකයන් වල ගෙන්ගෙට ගිහිල්ලා භාණ්ඩ හඳුන්වා දීම වැනි ප්‍රවර්ධන ක්‍රම මගින් පුළුවන් නව භාණ්ඩයට පාරිභෝගික ආකර්ෂණය දිනා ගන්න. ඊළඟට අපි යමු හතරවන අවධියට. ඒ තමයි පරිණත අවධිය. මැචියුරිටි ස්ටේජ් එක. පරිණත අවධිය. මෙහිදී වෙළඳපොළ විසින් භාණ්ඩය පිළිගෙන අවසන්ය. දැන් මේ හතරවන අවධියට එනකොට සමස්ත වෙළඳපොළම මේ භාණ්ඩය පිළි අරගෙන අවසන්. මොකද්ද මේ පිළි අරගෙන අවසන් කියන එකේ තේරුම? අපේක්ෂිත මේ භාණ්ඩයේ පරිභෝජනය කරනවා කියලා අපේක්ෂා කරන සමස්ත පාරිභෝගික සංඛ්‍යාවම මේ භාණ්ඩය මිලදී අරගෙන පරිභෝජනය කළ අවසානයි. එහෙනම් තවත් ඉල්ලුම වර්ධනය වෙන දෙයක් නෑ. ඉල්ලුම උපරිමයට ගිහිල්ලා. එහෙනම් විකුණුම් උපරිමයට ගිහිල්ලා තියෙනවා. ලාභත් උපරිම වෙලා තියෙනවා. තේරුණාද? එනම් විකුණුම් උපරිම තත්ත්වයට ළඟා වී ඇත. එය දිගු කාලයක් දක්වා පවතී. ලාභයේද උපරිම තලයටපත් වේ. මෙහිදී පවතින වෙළඳපොළ කොටස අඩුවීමට ඉඩ ඇති බැවින් එය රැක ගැනීම සඳහා භාණ්ඩ නවීකරණය, ප්‍රවර්ධනය නවීකරණය කිරීම, නව වෙළඳපොළවල් සොයා ගැනීම මෙන්ම මිල සහන තුළින් මිල උපාය මාර්ගයන්ද අනුගමනය කළ යුතු වෙනවා. තේරුණානේ? දැන් මේක තමයි ටිකක් අවදානම්ම අවධිය. මොකද මෙහිදී ඉල්ලුම ඉහළ ගිහිල්ලා විකුණුම් උපරිම තලයට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා අපේක්ෂා කරන පාරිභෝගික සමස්ත ප්‍රජාවම දැන් මිලදී අරගෙන ඉවරයි. එහෙනම් විකුණුම් උපරිම තලයේ තියෙනවා. එහෙනම් ලාභත් උපරිම වෙලා ස්ථාවර වෙනවා. වැඩි වෙන්නේ. මේක දිගු කාලීනයි. දිගු කාලයක් මේ தત્ත්වේ නොකඩී තියෙනවා. තේරුණාද? එතකොට මේකේ දැන් මෙහෙමයි පරිණත අවධිය තමයි ව්‍යාපාරයක නැත්නම් නිෂ්පාදකයෙක්ගේ සාර්ථකම අවධිය. විකුණුම් උපරිම වෙලා දීර්ඝ කාලයක් ඒක රැඳී තියෙනවා. තරඟකරුවෝ කොච්චර තරඟ කරත් ඒ අපේ වෙළඳපොළ අපේ ගනුදෙනුකරුවෝ කඩන්න බෑ. ලාභත් උපරිම වෙලා දීර්ඝ කාලයක් තියෙනවා. තේරුණාද? හැබැයි මේකෙම අවදානම් මොකද්ද? මේ අවස්ථාවේ තමයි වෙළඳපොළ කඩන්නත් ලේසි. මේ අවස්ථාවේ තමයි වෙළඳපොළ ගලවන්නත් ලේසි. අන්න ඒ තත්ත්වෙන් මිදෙන්නත් අපි අලෙවි කරන උපාය මාර්ග අනුගමනය කරන්න ඕනේ. දැන් ඔය ටියුෂන් ශ්‍රේෂ්ඨය ගත්තොත් උපකාරක පන්ති ගුරුවරු වශයෙන් මමත් ඔයත් දෙක බලබලා තියෙනවා. අපි ළමයි දෙන්නගෙන් තුන් දෙනාගෙන් පටන් අරගෙන දෙන්නෙකුට උගන්ලා දෙන්නම විශ්වවිද්‍යාලයට යවනවා. ඒ දෙන්නගේ ළමයි 10 දෙනෙක් කරු ඊළඟ අවුරුද්දේ. 10 දෙනාගෙන් 8ක් 9ක් විශ්වවිද්‍යාලයට යනවා. මොකද ඒ ළමයි අතර කතිකාවක් ඇති වෙනවා. මෙයා නියම බුලට් එකක්. මෙයා දක්ෂ ගුරුවරයෙක්. අපිට තනිකර විෂය නිර්දේශයේ විනිවිද භාවයෙන් යුතුව දකින්න පුරුදු කරලා විෂය නිර්දේශයේ විෂය කරුණු බොහොම පහසුවෙන් අවබෝධ කරලා දුන්න මේ ගුරුවරයාගේ කැපවීම දක්ෂතාවය කියන පණිවිඩය කතිකාවක් වශයෙන් සමාජගත වෙනවා. එහෙමනේ. එහෙම වෙලා ළමයි දහස් ගණන් දක්වා පන්ති අපේ වර්ධනය වුණාන් පස්සේ අපි දිගු කාලයකට හොල්ලන්න බෑ. අවුරුදු 5 10 නෙමෙයි 10 15 20 සමහරට අපි රැඳිලා ඉන්නවා. හැබැයි කොයි මොහොතකාරී අපි වැඩෙනවා. මොකද අනික් පැත්තෙන් තරඟකාරී ගුරුවරු විශේෂයෙන්ම ටියුෂන් කර්මාන්තයට අලුතෙන් විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා එන නවක ගුරුවරු මොකද කරන්නේ? විවිධ උපාය මාර්ග අනුගමනය කරනවා. දැන් ඒ සර්ලා හරි පරණයි. ඒ සර්ලා දැන් විෂයට උනන්දු වෙන්නේ. ඒ සර්ලා විෂය දැන් ගණන් ගන්නෑ. සිලබස් එක ගණන් ගන්න. අපි එහෙම නෙවෙයි. අපි විෂය තවත් අපි ඉගෙන ගන්නවා. තවත් අපි විෂය දෙනු අලුත් කරගන්නවා. ඔය වගේ සමහරට ඒකේ අර්ථයක් තියෙන්න පුළුවන්, නොතිබෙන්න පුළුවන්. තේරුණාද? සිරසියක් මර්ථවත් නැහැ. ඒ වගේ දේවල් මගින් ළමා මනස මොකද කරන්නේ? කම්පණයට ලක් කරනවා. අන්තිමට ළමයි තීරණය කරනවා ඔව් හැබෑව. එහෙනම් අපි යනවා අලුත් ගුරු ළඟට. එහෙනම් මේ පරිණතවදී අවදානමක එකයි. දැන් විකුණුම් සහ ලාභ උපරිම වෙලානේ. දීර්ඝ කාලයක්. තරංකරු අලුත් අත්දැකීම් තුලින් නව තාක්ෂණය ආදේශ කර ගැනීමෙන්, නව භාණ්ඩ වර්ග හඳුන්වා දීමෙන්, නවෝත්පාදන බිහි කිරීමෙන්, නව ප්‍රවර්ධන උපාය මාර්ග වලින් ගනුදෙනුකරුවන් කුල්මත් කිරීම තුලින් ආදී වශයෙන් අපේ වෙළඳපොළ කොටස ටික ටික ගලවන්න පුළුවන්. අන්න පිරිහෙන අවධියට ලං වෙනවා. එහෙම නොවන්නට මේ අවධිය තව තවත් දීර්ඝ කාලයක් අපි රඳව ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ප්‍රධාන අලෙවි කරන උපාය මාර්ග තියෙනවා. ඒ තමයි භාණ්ඩ නවීකරණය. භාණ්ඩය මොඩර්නයිස් කරන්න ඕනේ. දැන් මම වුණත් කැමති නැහැ එකම භාණ්ඩ එකම විදියට පරිභෝජනය කරන්න. දැන් අපේ ගෙවල් අම්මලා උයන පරිප්පු අපේ ප්‍රධාන ආහාරයක්නේ. නමුත් පරිප්පු හැමදාම අපි හොද්දර කන්න කැමති නෑ. හොද්දත් අපි ටෙම්ප කරලා කන්න කැමති. අපි කියනවා මඩේට උයලා කන්න කැමති. පරිප්පු අපි තෙල් දාලා කන්න ඒ වගේ කන්න කැමති. සමහරට වෙනත්
පලා වර්ගයක් සමග පරිප්පු මිශ්‍ර කරලා කන්න කැමති. එහෙමනේ. ඒ නිසා මේක ඒ වගේ තමයි එකම භාණ්ඩය, එකම විලාසිතාව, එකම හැඩය, එකම වර්ණය, එකම මෝස්තරේ නම් කලක් යනකොට ඒක පා වෙනවා. ඕක නැත්ත කතාව. මොකද ලෝකේ ඉන්න සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම විවිධත්වයට කැමති. විවිධත්වයට කැමති. අපි එකම ඇඳුම අඳින්න කැමති නෑනේ. විවිධ ඇඳුම් අඳින්න කැමති දිනපතා. එකම හෝටලෙන් අපි කන්න කැමති. අපි විවිධ හෝටල් වලට ගිහිල්ලා අසමාන වූ රසයන් නැති කෑම කන්න අපි කැමැත්තක් දක්වනවා. එකම පාවහන් අපි පාවිච්චි කරන්න කැමති නෑ. වෙනස් වූ ආකාරය. අපේ ඇඳුමට ගැලපෙන පාවහන්, ඇඳුමේ පාටට ගැලපෙන පාවහන්. එහෙමනේ. එකම වාහනේ අපි නෙවෙයි, අපි වාහනේ මාරු කරන්න කැමති. අපිට එකම නිවස නැතුව නිවස දෙක තුනක් අපිට මාරුවට අපි ඉන්න කැමති. අර බුදුරජාණන් වහන්සේ කාලේ රම්මිසු වගේ. තේරෙනවද? අපි එකම විවාහයක් කරන්න දෙන එකෙන් කැමති වෙන්නේ නැපයිනේ. එකම විවාහයෙන් හැටර බෑමු. තේරෙනවද? ඒ වගේ දෙයක් හැරුණ විට සාමාන්‍යයෙන් අපි විවිධත්වයට කැමතියින්. එහෙමනම් භාණ්ඩේ නවීකරණය කරන්න ඕන. එක්කෝ හැඩයෙන්, එක්කෝ වර්ණයෙන්, එක්කෝ රසයෙන්, විශේෂයෙන්ම ඇසුරුමෙන් මේ ආකර්ෂණීය පිනුමක් දෙන්න. දැන් බලන්න සමහර රටවල රථවාහන අවුරුදු පතා ඒ වාහනේ වෙනසක් කරනවානේ. අවුරුදු පතා අවුරුදු දෙකෙන් වගේ ප්‍රොඩක්ෂන් ලොට් එකෙන් ලොට් එකට වාහනේ අඩු ගානේ හැඩයවත් වෙනස් කරනවා. ලයිට්ස් වල එන මොඩල් එක මෝස්තරය වෙනස් කරනවා. ඒකෙන් අලුත් පෙනුමක් එනවා. අලුත් බවක් එනවා නේ. පොඩි දෙයක් කරන්නේ. එකම එන්ජින් කැපැසිටි එකයි. ඇතුළත ඉන්ටීරියර් සිස්ටම් එක එකයි. පහසුකම් එකයි. පිටත සමහරට බොඩි එක පුම්බනවා, එක හතරස් කරනවා, රවුම් කරනවා, ලයිට් සිස්ටම් එක අලුත් කරනවා. අන්න භාණ්ඩයට අලුත් බවක් දැනෙනවා. මොකද නැවත මිලදී ගන්නවා. අන්න තවත් කාලයකට මේ පරිණත කාලෙ දික් වෙනවා. ඒකයි භාණ්ඩ නවීකරණය කියන්නේ. ප්‍රවර්ධනයේ නවීකරණය කරන්නත් ඕන. ප්‍රවර්ධන වැඩසටහන් ප්‍රචාරණ ක්‍රම පවා අලුත් කරන්න වෙනවා. ප්‍රචාරණ ක්‍රම පවා මෙතෙක් නොතිබිච්ච නව ප්‍රචාරණ ශිල්ප ක්‍රම ඔස්සේ ප්‍රචාරණේ පාරිභෝගිකයාගේ සිතට පමණක් නෙවෙයි ගතටත් දැනෙන්නම ප්‍රචාරණය කරන්න ඕන. අලුත් කරන්න ඕන. ඊළඟට නව වෙළඳ පොළවල් සොයා ගන්න. දැන් මේ වෙළඳ පොලේ ඉන්න පිරිස සියල්ලම මිලදී අරන් ඉවරයිනේ. අපිට පුළුවන් එහෙනම් නිව් මාකට්ස් නව ගනුදෙනුකරුවන් අපේම රටේ ඈත ප්‍රදේශවලින් නැත්නම් ආසන්න රටවලින් හොයාගෙන අපිට අලුත් වෙළඳ පොළවල් වලට ගියොත් අපේ මේ පරිණත කාලය තවත් ආරක්ෂා කරගන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේම මිල සහන. අනිවාර්යයෙන්ම මිල සහන ලබා දෙන මිල උපාය මාර්ග අනුගමනය කරන්න. මොකද අපි දැන් කලක් තිස්සේ දිගු කලක් තිස්සේ ව්‍යාපාර කරලා අපි දැන් ලබන්නේ අධිලාභ. අපිට පුළුවන් සෙසු තරංකරුවන්ට වඩා ඉහළ වට්ටම් ලබා දෙන්න. සෙසු තරංකරුවෝ 5යි දෙන්න අපිට පුළුවන් 20ක් වට්ටමක් දෙන්න. සෙසු අය 10 කරොත් අපි 25ක් දෙනවා. මොකද වෙන්නේ? අනිවාර්යයෙන් එහෙනම් විශේෂයෙන්ම මිනිස්සුන්ගේ ක්‍රය ශක්තියත් එක්ක තීරණය කරනවා මිල අඩු තැනින් ගන්න. අපි තවමත් එනවා වෙළඳ පොලේ රැඳෙනවා. නොවැටි රැඳීමේ කාලේ මොකද ආරක්ෂා වෙනවා. ඕක තමයි ප්‍රධාන උපාය මාර්ගයෙන් වෙන්නේ. මොනවද? භාණ්ඩ නවීකරණය කිරීම, ප්‍රවර්ධන ක්‍රම නැත්නම් ප්‍රවර්ධන වැඩසටහන් නවීකරණය කිරීම, ඒ වගේම නව වෙළඳ පොළවල් සොයා ගැනීම, ඒ වගේම මිල උපාය මාර්ග දියත් කිරීම. මගින් මේ ඉල්ලුම සහ විකුණුම් සහ ලාභ වර්ධනය වීමේ කාල පරිච්ඡේදයේ ස්ථාවර දීර්ඝ කාලයක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිනේ? රයිට්. ඊළඟ එක තමයි පිරිහෙන අවධිය නැත්නම් ඇද වැටෙන අවධිය ඩික්ලයින් ස්ටේජ් එක. මං කියවනේ පරිණත අවධියේ හොඳයි. හැබැයි ඒ පරිණත අවධියේ අවසාන භාගය අපිට අමිහිරි. පරිණත අවධියේ මුල මැද මිහිරි. අවසන් පරිච්ඡේදයේ අමිහිරි. හේතුව තරඟකරුවන් අපේ වෙළඳපොළ කඩා ගන්නවා. අපේ වෙළඳපොළ කොටස අභිභවා වෙළඳපොළ කොටස තරඟකරු දිනාගෙන අපේ නිෂ්පාදිත සඳහා අපි ගොඩනගාගත ඉල්ලුම ක්‍රමයෙන් අඩු කරලා අපි වෙළඳ පොලෙන් බැහැර කරන්න තල්ලු කිරීමක් කරනවා. තරඟකාරී භාණ්ඩ ඉදිරියෙන් ක්‍රියාත්මක වීමන් ඉදිරියෙන් අපට වඩා ඉදිරියෙන් හැඩයෙන්ද ඒගොල්ලෝ ඉදිරියෙන් ඉන්නේ. ඇසුරුමෙන්ද ඉතාම ආකර්ෂණීය ඇසුරුමක් තියෙන. මිල සහනද අපිට වඩා මිල සහන දෙනවා. අන්න ඒ වගේ. තරඟකාරී භාණ්ඩ ඉදිරියෙන් ක්‍රියාත්මක වීම හමුවේ විකුණුම් හා ලාභ හීනවන අවධියයි. තරඟකරු අපිට වඩා ඉදිරියෙන් ක්‍රියාත්මක වීම හමුවේ විකුණුම් සහ ලාභ හීනවන අවධිය තමයි මේක දාස් කරන්නේ. මෙහිදී ආයෝජන සීමා කිරීම හා ආයෝජන ඉවත් කර ගනිමින් නව ආයෝජන අවස්ථාවලට ප්‍රවේශ වීම ප්‍රධානතම අලෙවි උපාය මාර්ග ලෙස දියත් කළ යුතුයි.
ප්‍රධානතම අලෙවි උපාය මාර්ග වශයෙන් දියත් කරන්න මොනවද? අපි පුළුවන් තරම් ආයෝජන සීමා කරන්න. හේතුව දැන් ඉල්ලුම අඩු වෙනවනේ. තේරුමක් නැහැ ආයෝජනය කරන්න. දැන් අපි කියන්නේ ගිලෙන නැවේ තීන්ත ගාන එක ප්‍රතිඵලයක් නැහැ කියනවනේ. මොකද නැව ගිලෙනවනේ. ඒ වගේ එහෙනම් දැන් ඉල්ලුම අඩු වෙනවා. අපිට දැනෙනවා මේ ඉල්ලුම නැවත නක් ගන්න බෑ. එහෙනම් ආයෝජන සීමා කරන්න. කරලා පුළුවන් නම් මේ අපි ආයෝජන උපලබ්ධි කරගෙන වෙන ඵලදායී මාර්ගවල ආයෝජනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්න ඕනේ. අන්න එනම් පිරිහින අවධිය මූලික අලෙවි කරන උපාය මාර්ග දෙකයි. ඔව්. එතකොට දරුවනේ දැන් භාණ්ඩයක ජීවන චක්‍රය කියන එක අපි අවබෝධයක් ලබා ගත්තා. ජීවන චක්‍රයේ අවධි කීයක් තියෙනවද? 5යි. මතකයිනේ? භාණ්ඩ සංවර්ධන අවධිය, හඳුන්වා දෙන අවධිය, වර්ධන අවධිය, පරිණත අවධිය සහ පිරිහෙන අවධිය කියලා අවධි 5ක් තියෙනවා. මේ අවධි 5ේදී තමයි භාණ්ඩික ජීවන චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ. අපි මේක ප්‍රස්ථාරයකට නගලා බලන්න පුළුවන්. මොකද විභාගෙදී සමහර අවුරුදු වල ප්‍රස්ථාර ඇවිල්ලා තියෙනවා. ප්‍රස්ථාරය තුලින් අපේ ප්‍රස්ථාරය අපිට අඳින්න දීලා නැහැ. ඇඳපු ප්‍රස්ථාරයේ පේපර් එකේ දීලා අපේ ඒ ප්‍රස්ථාරය තුලින් ප්‍රශ්න අහනවා. සමහර ප්‍රස්ථාර අඳින්න එන්න තහනම් නැහැ. අඳින්න එපයි කියන්න බෑ. විෂය නිර්දේශන අනුකූලයි. තේරුණාද? උදාහරණයක් වශයෙන් අපිට පුළුවන් භාණ්ඩික ජීවන චක්‍රය මෙන්න මේ වගේ අඳින්න. හිතමු ඔව්. දැන් මේ වගේ අපි ගත්තොත් ප්‍රස්ථාරයක නැගුවොත් මේ තියෙන සිරස්සක්ෂය මේ තිරස්සක්ෂය මෙතන තියෙන්නේ කාලය. කාලෙට ටයිම්. මෙතන තියෙන්නේ විකුණුම් සහ ලාභ මූලිකව. විකුණුම් සහ ලාභ. විකුණුම් සහ ලාභ. හරිද? දැන් මේ කාලය සමහරට දින නෙවෙයි මාස අවුරුදු ගානක් වෙන අවුරුදු 50ක් 100ක් වෙන්න පුළුවන් මේ කාලේ. තේරුණාද? එතකොට මේ තියෙන්නේ එක එක භාණ්ඩික ජීවන චක්‍රයේ අවදිවල කාල පරිච්ඡේද. මේ මම මේ වෙන් කරලා තියෙන්නේ මේව සමාන වෙන්න ඕනේ. දැන් මෙතන සමහරට මෙතන මාස 2ක් 3ක් 5ක් 6ක් වගේ වෙන්න පුළුවන්. මේක මාස 2ක් වගේ වෙන්න පුළුවන්. හඳුන්වා දෙනවදී ස්පීඩ් හඳුන්වලා දෙනවනේ. තේරෙනවද? මේක මාස 4ක් විතර වෙන්න පුළුවන්. මේක අවුරුදු ගානක් අවුරුදු 5ක් 10ක් 15ක් 20ක් 50ක් 60ක් වෙන්න පුළුවන්. මේකත් කෙටි කාලයක් සාමාන්‍ය මාස 5ක් 6ක් අවුරුද්දක් එකමාරක් වගේ කාලයක් වෙන්න පුළුවන්. මේව සමාන වෙන්න ඕනේ. එකමද මෙන්න මේ පරිණත අවධිය තමයි මේක පෙන්වන්නේ. පරිණත අවධිය පුළුවන් තරම් අනිවාර්යයෙන්ම පුළුල් වෙන්න ඕනේ. මොකද දීර්ඝ කාලයක් බව පෙන්වනවා. දීර්ඝ කාලයක් බව පෙන්වනවා. තේරුණාද? එතකොට මේ තියෙන්නේ ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එක. නෑ. මේ තියෙන සංවර්ධන අවධිය. මේ තියෙන්නේ ඩෙවලොප්මන්ට් ස්ටේජ් එක. සංවර්ධන අවධිය මේ තියෙන හඳුන්වා දෙන අවධිය ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එක. ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එක. මේ තියෙන්නේ වර්ධන අවධිය growth ස්ටේජ් එක. මේ තියෙන්නේ පරිණත අවධිය maturity ස්ටේජ් එක. මේ තියෙන්නේ ඩික්ලයින් ස්ටේජ් එක. ඔව්. අපි බලමු දැන් මේක එන විදිය. දැන්
මේ සංවර්ධන අවධියනේ. මේ යුගයේදී වෙළඳපොළ පර්යේෂණ කරනවා. පාරිභෝගික කණ්ඩෑම් වශයෙන් සහ තනිතනු මුණ ගැහිනවා. ප්‍රශ්නාවලි ඉදිරිපත් කරනවා. ඒගොල්ලන්ගේ අදහස් උත්පාදනය කරගන්නවා. හරිද? කරගෙන ඒගොල්ලන්ට ගැළපෙන අපේ නව නිෂ්පාදිත සංකල්පය ඒගොල්ලන්ට ගැළපෙන විදියට දියුණු කරලා සාම්පල් නිපදවනවා. සාම්පල්ලේ තෝරගත්ත පාරිභෝගික කොටස් දීලා ඒගොල්ලන් ප්‍රතිචාර ගන්නවා. තවදුරටත් ඒගොල්ලෝ ඉල්ලීම් කරන වෙනස්කම් සඳහා. අපි ඒ වෙනස්කම් කරලා නැවත සාම්පල් දෙනවා. ඒගොල්ලෝ අනුමැතිය දෙනවා. ඒගොල්ලෝ පිළිගන්නවා මේ භාණ්ඩේ හරි කියලා. අන්න එහෙමනම් ඔය කාලෙදී සාම්පල් හදන්න, පාරිභෝගික පර්යේෂණ කරන්න, පාරිභෝගික වෙත යන්න, ප්‍රශ්නාවලි හදන්න තනිකර වියදම්නේ. ආදායමක් නැහැනේ, විකිණීමක් නැහැනේ. ආදායමක් නැහැ නම් විකුණුම් වක්‍රය මේ පළවෙනි අවධියේදී නෑ. විකුණුම් වක්‍රය පළවෙනි අවධියේ නෑ. තේරුණාද? හැබැයි අලාභ වක්‍රයක් තියෙනවා. විකුණුම් නැති වුණාට පර්යේෂණ කටයුතු වලට වියදම් දරන්න වෙනවනේ. තේරුණාද? පර්යේෂණ කටයුතු වල වියදම් දරන්න වෙනවා. සාම්පල් වලට අමුද්‍රව්‍ය මිලදී ගන්න වෙනවා. සමහරට සේවකයන්ට වැටුප් ගෙවන්න වෙනවා. වියදම් තියෙනවා. ඒ නිසා පළවෙනි යුගයේදී විකුණුම් නැති වුණාට ලාභ වක්‍රේ අලාභ වක්‍රයක් වශයෙන් තියෙනවා. අලාභ වක්‍රයක් වශයෙන් තියෙනවා. විකුණුම් පටන් ගන්න නම් කොහොමද? මෙන්න මේ යුගයේදී. මොකේද? දෙවන යුගයේදී. තේරුණාද? දෙවන යුගයේදී. එතකොට අපි ගත්තොත් මේක විකුණුවක අපි ඇඳලම් බලමුකෝ. විකුණු වක්‍රයෙන් මෙන්න මෙහෙම. දෙවන යුගයේදී ඔබට විකුණු වක්‍රය. ඊට පස්සේ අපි ගමුකෝ ලාභ වක්‍රය. ලාභ වක්‍රය ගන්නේ මෙන්න මේ විදිහට තමයි යන්නේ. මේක විකුණුම් වක්‍රය, මේක ලාභ අලාභ වක්‍රය. තේරුණාද? දැන් බලන්න පළවන අවධියේදී නිෂ්පාදනය වෙනම සාම්පල් විතරයි. වෙළඳපොළ පර්යේෂණ, පාරිභෝගික සාකච්ඡා, අදහස් උත්පාදනය, නියදි නිපදවීම, නියදි ගෙන ගොස් බාර දීම, ප්‍රතිචාර ගැනීම ඒවට වියදම් යනවා. විකුණුම් නැහැ. විකුණුම් නැහැ. එහෙනම් විකුණුම් බලන්න මේ කළු පාටින් පෙන්නු කරන විකුණුම් ආදායම් වක්‍රයනේ. විකුණුම් වක්‍රය පළවෙනි යුගයේ පටන් ගන්න නැහැ. පටන් ගන්න දෙවන යුගය වෙන හඳුන්වා දෙන අවධිය. නමුත් විකුණුම් නැති වුණාට වියදම් තිබුණනේ වියදම් සියල්ලම අලාභයි. එහෙනම් ලාභ වක්‍රය මේ වගේ බිඳුවෙන් පටන් අරගෙන තේරෙනවද? මේ අලාභ දැන් පල්ලෙහාට යනකොට අලාභ වැඩි වෙනවනේ. මේ දැන් මේ තියෙන ඍණනේ. මේ තියෙන ඍණ මේ තියෙන ධනනේ. එහෙනම් සාම්පල් හදන එක වැඩි වෙනවා. දෙවන වර සාම්පල් හදනකොට තවත් වියදම් වෙනවා. එහෙනම් අලාභ වැඩි වෙනවා මේ පල්ලෙහාට එන්නේ. හරිනේ. උඩට යනවා කියන්නේ අලාභ අඩු වෙලා ලාභ වලටපත් වෙනවා. දෙවන යුගයේදී මොකද වෙන්නේ? දැඩි ප්‍රවර්ධන උපාය මාර්ග අනුගමනය කරමින් භාණ්ඩ වෙළඳපොළට හඳුන්වා දෙනවා. හඳුන්වා දුන්නට අපි කිව්වා එකවර ඉල්ලුම් කරන්නේ නැහැ. පාරිභෝගිකයා උපේක්ෂා සහගතයි. අන් අය මිලදී අරන් පරිභෝජනය කරලා ඒගොල්ලෝ දක්වන ප්‍රතික්‍රියාව දිහා බලන් ඉන්නවා. ප්‍රතික්‍රියාව යහපත් නම් මිලදී ගන්නයි නැත්තම් නොගෙන ඉන්නයි. තේරුණාද? උපේක්ෂා සහගතයි. හැබැයි අතරින් පතර ටික එක්කෙනෙක් දෙන්න මිලදී ගන්නවා. එහෙනම් විකුණුම් තියෙනවා බොහොම මෙතින් විකුණුම් වක්‍රය බොහොම සෙමින් වර්ධනය වෙන්නේ. සෙමින්. විකුණුම් තියෙන නිසා දැන් ආදායම් තියෙනවනේ. මොකද වෙන්නේ? ආදායමෙන් තියෙන නිසා අර අලාභත් මොකද වෙන්නේ? නැති වෙන්නේ අලාභත් දැන් අඩු වෙනවා. එහෙනම් අලාභ වක්‍රය දැන් පේනවද? මේ ලාභ වක්‍රය දෙසට මේ හැරෙනවා. අලාභ වක්‍රය ලාභ වක්‍රය දෙසට දැන් මෙතනින් යොමු වෙනවා. තුන්වන යුගයට එන growth stage එක. මොකද වෙන්නේ? දෙවන අධීරයේදී අනුගමනය කළ ප්‍රවර්ධන උපාය මාර්ගවල ඵල භුක්ති විඳින අවධිය තමයි මේ වර්ධන අවධිය කියන්නේ. එහෙනම් දැන් දෙවන අවධියේදී උපේක්ෂා සහගත පාරිභෝගිකයා තීරණය කරලා ඉවරයි මේක හොඳ නිෂ්පාදිතයක්. මේ නව නිෂ්පාදිතය අපි මිලදී ගත යුතුයි. මේකෙන් අපට ප්‍රයෝජන තියෙනවා. මේක අපට මිල සහන තියෙනවා. අපේ පාරිභෝගික පිරිවැය අඩු වෙනවා. මේක සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදිතයක්. මේක මේ නිෂ්පාදිතය
අපේ ජීවන රටාව උපවත් කරන අපේ ජීවිතයට වැඩි අගයක් වටිනාකම් එකතු කරන නිෂ්පාදිතයක් තේරුණාද ආදී වශයෙන් ඔන්න දැන් ආකල්පමය සංවර්ධනයක් වෙලා අපි මේ නිෂ්පාදිත අපි දැන් මිලදී ගන්නවා යොහුසුලුව මිලදී ගන්නවා එකිනෙකා තරඟකාරී ලෙස මිලදී ගන්නවා මොකද වෙන්නේ ඒකේ ප්‍රතිඵලය විකුණුම් වේගයෙන් ඉහළ යනවා මේ දල බැව් මොකද මේ තියෙන්නේ මේ කළු පාට වක්‍රේ විකුණුම් වේගයෙන් ඉහළ යනවා යනකොට ලාභ අලාභ වක්‍රයක් දැක්කද මෙන්න මේ හරියට මෙතන ඇන්දි මේ තුන්වෙනි යුගයේදී තුන්වන යුගයේ ආරම්භයවත් සමගම ලාභ අලාභ වක්‍රයත් ලාභ වක්‍රයක් බවට පරිවර්තනය වෙනවා දැන් අලාභ ඉවරයි මෙතන උඩ මේ තිරස්රේකයන් උඩ තියෙන ලාභ මෙහෙනේ අලාභ තිබුණේ ලාභ ලාභ වක්‍රයත් ලාභ වක්‍රයක් බවට පරිවර්තනය වෙමින් වේගෙන් ඉහළට යනවා මේ දෙක සමාන්තරව යනවා හතරවන යුගයේ මැචුරිටි ස්ටේජ් පරිණත අවධිය මේ යුගයේදී මොකද වෙන්නේ දැන් මෙන්න බලන්න විකුණුම් උපරිම වෙලා ස්ථාවර බව පේනවා මේක. අර නිකන් සීගිරිය ගල වගේ නිකන් ෆ්ලැට් ගතියක් තේරෙනවද? විකුණුම් උපරිම වුණා ඒක දීර්ඝ කාලයක් ස්ථාවර තිබුණා. දීර්ඝ අවුරුදු සමහර අවුරුදු ගාණක් අවුරුදු 20ක් 5ක් 10ක් 15ක් වෙන්න පුළුවන්. තේරෙනවද? එහෙනම් ලාභ වක්‍රයත් උපරිම වෙලා දීර්ඝ කාලයක් ස්ථාවරව තියෙනවා. ඒක තමයි මේ වක්‍රය මේ විදිහට පෙන්වුම් කරන්නේ. මේ කාලය තමයි මේ තියෙන දීර්ඝ කාලය. මේ ඔක්කොම කෙටි සාපේක්ෂව කෙටි කාලය වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? තරඟකාරී භාණ්ඩවලින් තරඟයක් එල්ල වෙනවා. ඒ මිල උපාය මාර්ග හරහා තරඟකරු අපිට වඩා ඩිස්කවුන්ට් දෙනවා. තරඟකරු අපිට වඩා ගෙවීමේ පහසුකම් සපයනවා. සමහර පොලියක් අය කරන්නෙම නැහැ. මාස 12කින් ගෙවන්න කියනවා. අපි තුමු දැන් සීතකරණයක් අලෙවි කරනවා කියලා. සීතකරණ වටිනා රුපියල් අපි තුමු 60000යි කියලා. තේරුණාද? එහෙනම් 12000 ගානේ අවුරුදු ගෙවන්න කියලා පොලියක් නැහැ. කොච්චර වාසිද? අන්න ඒ තත්ත්වය අපිට දෙන්න බැරි වුණා. ඒ නිසා අපේ වෙළඳපොළත් එතනට හැරුණා. තරංකරු නිසා නවීන තාක්ෂණය භාවිතා කරා. භාණ්ඩේ ක්වොලිටි එක වැඩි කළා. භාණ්ඩේ කාර්මික භාණ්ඩයක් නම් පහසුවෙන් පරිහරණය කිරීමේ හැකියාව ආරෝපණය කළා. විදුලි උපකරණයක් නම් ඉතා සුරක්ෂිතව පාවිච්චි කළ හැකි ආරක්ෂිත විදුලි උපකරණයක් වශයෙන් තාක්ෂණය තුලින් ප්‍රතිනිර්මාණය කළා. අපිට බැරි වෙච්ච දේවල්. අන්න අපේ මාකට් එකත් හැරෙනවා. තේරුණාද? ඒ වගේ නිෂ්පාදිත උපාය මාර්ග, මිල උපාය මාර්ග, බෙදෑරීමේ උපාය මාර්ග, ප්‍රවර්ධන උපාය මාර්ග අපිට වඩා ඉදිරියෙන් තියාගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තරංකරු අපේ වෙළඳපොළත් ගලවලා ගන්නවා. අපේ වෙළඳපොළ අපෙන් ඉවත් වෙලා බිඳුවටම වැටෙනවා. ඒක තමයි මේ පිරිනවදී තියෙන්නේ. ඒකත් බොහොම වේගෙන් වෙනවා මේ. පල්ලෙහාට වේගෙන් බෑවුම් වෙනවා. එහෙනම් මෙන්න මේ හරියට දැන් මේක බිඳුර ගෑවෙනවනේ. මෙන්න මෙතනට එනකොට මොකද වෙන්නේ? භාණ්ඩයේ ජීවන චක්‍රය අවසానයි. මේක තමයි ජීවන චක්‍රය. ඔය ප්‍රස්ථාර මතක තියාගන්න විභාගයට අඳින්නත් එන්න පුළුවන්. තේරුණානේ? ඒතර විභාගයට අහනවා මේ වගේ භාණ්ඩයක ජීවන චක්‍රයේදී එක් අවධිවලදී අනුගමනය කළ යුතු අලෙවි කරන උපාය මාර්ග. එකක් තමයි දැන් ඩෙවලොප්මන්ට් ස්ටේජ් එකේ උපාය මාර්ග නැහැ. එතන තියෙන එකම උපාය මාර්ගය ලියන්න වෙන්නේ පාරිභෝගික ආකර්ෂණය එකවරම දිනාගත හැකි වන ආකාරයේ නියදි නිපදවා හඳුන්වා දීම. වෙන ඉති උපාය මාර්ගයක් නැහැ නේ. දැන් මේ සාම්පල් එකනේ. සාම්පල් එක හොඳටම දෙන්න එපේ. දැන් අපි කියන්නේ දැන් ඔබ නිවෙස් තුල කේක් නිෂ්පාදනය කරනවා. විශේෂයෙන් වෙඩින් කේක් වගේ දේවල්, බර්ත්ඩේ කේක් වගේ දේවල් ඔබ බිස්නස් එකක් වශයෙන් කරනම තියෙනවනේ. සමාජ ජාල වල ප්‍රසිද්ධ කරනවා, අන්තර්ජාලයේ වෙබ්සයිට් එකේ දානවා. ඔබට පුළුවන් ඒව ඔබට සමාජ ජාල ඔස්සේ හරි අන්තර්ජාලයෙන් හරි නැත්නම් ටෙලිෆෝන් කෝල් කරලා හරි ඇනුමක් කවම බාරගෙන කේක් එක හදන්න පුළුවන්. ඇනුම් මත නිෂ්පාදනය මතකයිනේ. සමහරට අපෙන් ඉල්ලනවා දැන් වෙඩින් කේක් එක ගන්න ඔබට වෙඩින් කේකට පෙර සාම්පල් කේක් කැලි දෙකක් තුනක් තියෙනවා. ඒක පුංචියට ඉතින් වෙඩින් කේක් වලට සාම්පල් එක හදන්න එපා. ඒ සාම්පල් එක හදන්නේ සුපිරිම එකක් නේ. සුපිරිම එකක් නේ. ඒකද ඒ සාම්පල් එක අවුල් වුණොත් අපට ඇනුම් වල වෙන්නේ නැහැ. එහෙමනම් අනිවාර්යයෙන්ම මෙතනදී මොකද වෙන්නේ? මේ නියදි නිෂ්පාදනය කිරීම ඊටාම ඉස්තරම් ඉහළ ගණේ නිෂ්පාදිතයක් ලෙස සාම්පල් නිපදවීම අත්‍යවශ්‍ය වෙනවා. ඒක තමයි උපාය මාර්ගය. මේකෙදී අනුගමනය කරන අලි උපාය මාර්ග මොනවද? ඒ තමයි විශේෂයෙන්ම මිල උපාය මාර්ග. ටිකක් අඩුවට දෙන්න ඕනේ. ඩිස්කවුන්ට් එක වැඩිපුර දෙන්න ඕනේ. අලුත්නේ. වෙළඳපොළ අල්ල ගන්න ඕනේ. අපිට ඕනේ මාකට් පෙන්ට්‍රේෂන් එෆෙක්ට් එකට යන්න ඕනේ. වෙළඳපොළ අල්ලා ගන්න උපාය මාර්ගයට යන්න ඕනේ. එහෙනම් මිල උපාය මාර්ග වශයෙන් මිල අඩු කරනවා. වට්ටම් ලබා දෙනවා. ප්‍රවර්ධනය අනිවාර්යයෙන්ම ඉහළ දමනවා. තේරුණාද? ඒ උපාය මාර්ගය මේක අවශ්‍ය වෙන්නේ. තුන්වන යුගයේදී වර්ධනය වෙන අවදීනේ ඉල්ලුම වේගයෙන් වැඩි වෙනවා. එතනත් දෙනවා මිල උපාය මාර්ග.
වට්ටම් ලබා දෙනවා. අනික බෙදෑහැරීම කාර්යක්ෂම කරන්න. බෙදෑහැරීමේ උපාය මාර්ග සමස්ත වෙළඳපොළටම එකවර එක රැයින් අපි කියන්නේ එක රැයින් කියලා එක රැයින් in one night එක රැයින් සමස්ත වෙළඳපොළටම බහන්න සුලභ වන ආකාරයෙන් බෙදෑහැරීමේ උපාය මාර්ග දියත් කරන්න ඕනේ. තේරෙනවද? ඒ මගින් පුළුවන් වෙළඳපොළ ඉල්ලුම වේගෙන් ඉහළ යාමට සාර්ථක මුහුණ දෙන්න. හතරවන යුගයේ පරිණත අවධිය. මේකෙදී අනිවාර්යයෙන්ම ඊටාම හොඳම කියන්නේ යම් කර්මාන්තයක ව්‍යාපාරිකයෙක්ගේ ස්වර්ණමය යුගය තමයි. ස්වර්ණමය යුගය දීර්ඝ කාලයක් එයා විකුණුම් සලාභ උපරිම වෙලා ස්ථාර වෙලා දීර්ඝ කාලයක් ඒක ක්‍රියාත්මක වෙනවා. හැබැයි අමිහිරි යුගය තියෙන්නේ මේ යුගයේ අවසාන හරියේදී. ඇයි? තරඟකරුවන්ගේ ප්‍රවර්ධන උපාය මාර්ග, නිෂ්පාදිත උපාය මාර්ග, මිල උපාය මාර්ග, බෙදහැරීමේ උපාය මාර්ග තුලින් අපට වඩා ඉස්සරහින් ඉඳලා අපේ වෙළඳපොළත් ඒගොල්ලෝ කඩාගෙන අපේ ඉල්ලුම පිරීලා යන යුගය. තේරෙනවද? එහෙනම් මෙන්න එතනට යන්න පෙර අපි එකපාරට පිරෙන්නේ නැතුව මේ පරිණත අවධිය පුළුවන් මෙහෙම තව දික් කරගන්න මෙහෙට. මෙහෙම දික් කරගන්න පුළුවන් තවත් කාලයක්. එහෙම දික් කරගන්න මොනවද අනුගමනය කළ යුතු අලෙවි කරන උපාය මාර්ග? ප්‍රධානම දේ තමයි ප්‍රවර්ධන වැඩසටහන් අලුත් කරන්න ඕනේ. දැනට අනුගමනය කරන ප්‍රචාරණ දැන්වීම පව නවීකරණය කරන්න ඕනේ. ඔබට හොඳට මතක ඇති කොකාකෝලා බේවරේජ් සමාගම විසින් කොකාකෝලා වලට මාකට් එක සමස්තයක් වශයෙන් අල්ලගත්තානේ. සිලෝන් කෝල්ඩ් ස්ටෝර් සමාගමේ බීම වර්ග වල ඉල්ලුම නැතුවම ගියා. නමුත් ඔබට මතක ඇති යෞවනයේ පොපින චමත්කාරය කියලා එලිෆන්ට් හවුස් සමාගම විශේෂිත හොඳ ප්‍රවර්ධනාත්මක ප්‍රචාර දැන්වීමක් හදලා ලංකාවේ ජනප්‍රියතම ප්‍රචාර නියෝජිත ආයතනයක් ලවා අර යෞවනයේ පොපින චමත්කාරයේ නැඩ් එක හරහා මොකද උනේ? නැවත තමන්ගෙන් ගිලිහි ගිය වෙළඳපොළ කොකාකෝලා වලින් මොකද කරන්නේ? තමන් විතර ගත්තේ නැද්ද? ගත්තා. එහෙනම් හොඳම සාක්ෂිය මම පෙන්නුවේ ප්‍රචාරණය පුළුවන් අපට ලෝකේ දිනන්න. තරඟෙට මුහුණ දෙන්න. එහෙනම් පුළුවන් තරම් ප්‍රචාරණ වැඩසටහන් අලුත් කරන්න. එයාව අලුත් එකන්නේ. පැරණි තිබිච්ච ප්‍රචාරණ දැනීමන්නේ අලුත් මේකක්. අද කාලේට ගැලපෙන එකක් නේ. ඒ කියන්නේ කෙලින්ම අර දේශීයත්වෙන් මිදලා බටහිර ක්‍රමයට නැඹුරු ප්‍රචාරණ ක්‍රමයක්. අද විශේෂම තරුණ තරුණියෝ තමයි කොකාකෝලා වගේ දේවල් පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ ගොඩක් අර බටහිර සංස්කෘතියට ඇලුම් කරනවා. රේඩියෝ එකේ දැම්මත් සින්දුවක් දැම්මත් දාන්නේ බටහිර සින්දුව. ශ්‍රී ලංකාවේ සින්දුව අහනවා අඩුයි. එහෙමනේ. ඒ தත්ත්වෙ මත එහෙනම් මොකද නැවත අපේ තරුණියෝ පවා EGB නැතුව කෑම බෑ කියන තත්ත්වයටපත් කළේ ප්‍රචාරණ දැන්වීම මගින්. එහෙමනම් අන්න ඒ වගේ ප්‍රචාරණ වැඩසටහන් අලුත් කරනවා. භාණ්ඩය පව අලුත් කරනවා. මොකද භාණ්ඩේ හැඩය, විලාසිතාව, ඇසුරුම, මෝස්තරය, වර්ණය පව අලුත් කරාම තමයි අලුත් බවක් දැල්ල නැවත නැවතත් ඉල්ලුම ඇති. එහෙනම් මේක තව දික් කරගන්න පුළුවන් ඒ වගේ තමයි. අනික මෙල උපාය මාර්ග. මොකද මේ වන විට අපි දීර්ඝ කාලයක් ලාභ ලබලා අපි අංක එකේ ව්‍යාපාරික කියලා තියෙනවා. අපිට පුළුවන් සෙසු තරංකරුවන්ට වඩා අඩු මිලට දෙන්න. අඩු මිලට දුන්නොත් මොකද වෙන්නේ? තරංකරුවන්ට තවත් කාලයක් මග බලාගෙන ඉන්න වෙනවා. අපි ඉල්ලුම අඩු කරගන්න. දැන් අඩු කරගන්නේ. මොකද අපි දෙන අඩු මිලට කාටවත් දෙන්න බෑ ඒකට. අන්න ඒ වගේ උපාය මාර්ග තමයි මේකේ අනුගමනය කරන්න ඕනේ. පිරිහෙන යුගයට එනකොට තරඟකාරීත්වයට මුහුණ දෙන්න බැරි නිසා තරංකරුවන්ගේ අලෙවි කරන සම්පාත උපාංග අපේ අලෙවි කරන සම්පාත උපාංග වලට වඩා ඉදිරියෙන් ක්‍රියාත්මක වූ නිසා තමයි අපට ඉල්ලුම අඩු වුනේ. එවන අපි කරන්න මොකද්ද මේ වෙලාවේ? ආයෝජන සීමා කරන්න. සීමා කරලා දැන් අපි ළඟ යම් යම් අමුද්‍රව්‍ය තියෙනවා, උපකරණ තියෙනවා. අපි ඒවෙන් ප්‍රයෝජන ගන්නත් එක්ක පුළුවන් තරම් වියදම පාලනය කරගෙන නිෂ්පාදනය කරන්න ඕනේ. කරලේ සියල්ල අවසන් කරලා අලෙවි කරලා තමයි අපි වෙළඳපොළෙන් සමු ගන්නට ඕනේ. තේරෙනද? එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? ආයෝජන සීමා කරන්න. තව දුරටත් මේ ඇද වැටෙන වෙළඳපොළට අපෙන් අහිමි වෙන, අපෙන් ඉවත්ව යන, බැහැරට යන වෙළඳපොළට අපට ප්‍රචාරණය කළ වැඩක් නැහැ. භාණ්ඩ නවීකරණ කළ වැඩක් නැහැ. අලුත් භාණ්ඩයක් ගෙනවත් වැඩක් නැහැ. මොකද්ද කරන්න? ප්‍රවර්ධනය සීමා කරන්න ඕනේ. හෙවත් ආයෝජනය සීමා කරන්න ඕනේ. ප්‍රවර්ධන කටයුතු වලට භාණ්ඩ නවීකරණයට ඇසුරු මලුස් කරන දරන මුදල් ආයෝජනය සීමා කරන්න. කරලා දැන් අපි දැන්ටමත් ව්‍යාපාරයට යොදවා ඇති අපේ ප්‍රාග්ධන දායකත්වයෙන් යොදවා ඇති අර මුදල් ආයෝජන උපලබ්ධි කරලා මොකද කරන්නේ? අපි විකල්ප ලාභ ලබන්න පුළුවන් මාර්ගික ආයෝජනය කරන්න ඕනේ. ප්‍රධාන උපාය මාර්ග දෙකක් තියෙනවා මේකේ. දැන් පැහැදිලිනේ. ඔන්න වගේ භාණ්ඩයක ජීවන චක්‍රයේ අවධි 5යි. එක් අවධිවලදී අනුගමනය කළ යුතු අලෙවි කරන උපාය මාර්ග මොනවද කියලා ෂණයෙන් ඔබට මතක් වෙන්නට ඕන. සිහිපත් වෙන්නට ඕන.
ඒ මට්ටමේ ඔබ ඉන්න ඕන විභාගයට සාර්ථකව පිළිතුරු ලියන්න. සහ සම්පූර්ණ අපේක්ෂිත ලකුණු ලබා ගන්න. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු. භාණ්ඩයක ජීවන චක්‍රය අවබෝධය තුළින් අලෙවිකරුවන්ට නැත්නම් නිෂ්පාදකයින්ට ලැබෙන ප්‍රයෝජන. භාණ්ඩයක ජීවන චක්‍රය අපි හඳුනාගෙන අවබෝධ කරගත්තම අලෙවිකරුවන් වශයෙන් අපට ප්‍රයෝජන කීපයක් ලැබෙනවා. ප්‍රධානම ප්‍රයෝජනය මොකක්ද? ප්‍රධානම ප්‍රයෝජනය තමයි මේ අපේ නිෂ්පාදිතය දැන්ටමත් අපි වෙළඳපොළට හඳුන්වා දී ඇති නිෂ්පාදිතය වෙළඳපොළ තුල මොන වගේ ජීවන අවධියක පසු වෙනවද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව දියත් කළ යුතු නිවැරදි අලෙවිකරන උපාය මාර්ග තීරණය කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම වාසිය. මේ මාතෘකාවට ගැලපෙන ප්‍රධානම වාසිය. සමහරට one and only ආන්සර් එක ඕක තමයි. මොකද්ද? ප්‍රධානම වාසිය. one and only advantage එක වෙන්න පුළුවන්. මොකද්ද? එක එක අවධිවලදී අනුගමනය කළ යුතු අලෙවිකරන උපාය මාර්ග නිවැරදිව තීරණය කළ හැකියි. මේ වගේ භාණ්ඩයක ජීවන චක්‍රයේ අවධි පහ අපි වෙන වෙන දැක්කේ නැත්නම් අපි අලෙවිකරන උපාය මාර්ග කොහොමද නිවැරදිව උදියත් කරන්නේ? දැන් අපි දකිනවා හඳුන්වා දෙන අවධිය. රයිට් මොනවද කළ යුත්තේ? වර්ධන අවධිය මොනවද කළ යුත්තේ? අන්න ඒක තමයි ප්‍රධානම වාසිය. මං කියන එක තේරෙනව නේද? භාණ්ඩයේ ජීවන චක්‍රයේ එක එක අවධි හඳුනාගත් ගැනීම නිසා තමයි එක් එක් අවධි වලට ගැලපෙන එක් එක් අවධි වලට ගැලපෙන ආකාරයේ අලෙවිකරන උපාය මාර්ග දියත් කරන්න පුළුවන් වුණේ. එහෙම නැත්නම් වෙන්නේ නොගැලපෙන අලෙවිකරන උපාය මාර්ගයක් දියත් කරයි අපි සාර්ථක වෙන්නේ නැහැ. තේරෙනවනේ? එහෙනම් ප්‍රධානම වාසිය තමයි එක් ජීවන චක්‍රයේ අවධි කල් ඇතිව හඳුනාගෙන අනුගමනය කළ යුතු ප්‍රධාන අලෙවි උපාය මාර්ග නිවැරදිව තීරණය කළ හැකියි. ඕක තමයි ප්‍රධානම ප්‍රයෝජනය. අනිත් එක තමයි මේ භාණ්ඩයක ජීවන චක්‍රය අවබෝධ කරගත්තම අපට වෙළඳ පොලේ දිගු කාලයක් රැඳී සිටින්න පුළුවන්. සර්වයිව් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පරිණත අවධියේදී. හතරවන අවධිය අනුගමනය කරන අලෙවිකරන උපාය මාර්ග තුලින් නව වෙළඳ පොළවල් සොයා ගන්නවා, මිල උපාය මාර්ග ප්‍රවර්ධනය අලුත් කරනවා, නවීකරණය කරනවා. මොකද වෙන්නේ? අපිට තවත් කාලයක් දික් කරගන්න පුළුවන්. එහෙනම් දෙවෙනි එක ලියන්න පුළුවන් වෙළඳ පොළ තුල දිගු කලක් රැඳී සිටීමට හැකිවීම. පැහැදිලිනේ? ඊළඟට මෙහෙම භාණ්ඩයක ජීවන චක්‍රය ගැන අවබෝධයක් ලබා ගන්නවා කියන්නේ අපිට පුළුවන්කම ලැබෙනවා මොකද්ද? එක් එක් අධිරේදී විකුණුම් පුරෝගතනය කරගන්න. දෙවන අවධියේදී කොච්චරක් අපිට විකුණුම් ආදායම ලැබෙයිද? තුන්වන අවධියේ කොච්චරක් ලැබෙයිද ආදි වශයෙන් නේ. තුන්වෙනි එකක් අතට ලියන්න ඕනේ. එක් අවධිවලදී විකුණුම් පුරෝකතනය කළ හැකිවීම. ඒක තවත් වාසියක්.
අනිත් එක තමයි භාණ්ඩයක ජීවන චක්‍රය හඳුනගත්තට පස්සේ අපිට නිවැරදි අලෙවිකරණ උපාය මාර්ග තුලින් වෙළඳපොළ ඊටාම ඉහළින් ඉලක්ක වෙළඳපොළ ඊටාම ඉහළින් තෘප්තිමත් කරලා අපට තරඟයට ලේසියෙන් මොකද වෙන්නේ මුහුණ දෙන්න පුළුවන්. තරඟකාරීත්වයට මුහුණ දෙන්න හොඳම ක්‍රමය තමයි ජීවන චක්‍රය අවබෝධ කරගෙන එක් එක් අධීරයේදී අපි අනුගමනය කළ යුතු නිවැරදි අලෙවිකරණ උපාය මාර්ග දියත් කරමින් සාර්ථකත්වයටපත් වීම. ඒතර තරඟකරුන්ට අපිට එන්න ඉඩක් තියන්නෙම නැහැ. තරඟකරුවන්ට එන්න ඉඩක් තියන්නෙම නැහැ. ඒගොල්ලෝ අතරමං වෙනවා. එහෙනම් නිවැරදි අලෙවි උපාය මාර්ග තුළින් ව්‍යාපාර තරඟයට සාර්ථකව මුහුණ දිය හැක. පැහැදිලිනේ? ඊළඟට මේ එක් එක් ජීවන අවදි සොයාගත්තම ඒවට ගැළපෙන ආකාරයෙන් අපි අලෙවිකරණ කරු දියත් කිරීමේ සම්පත්නාස්ති මොකද නඩු වෙනවා. අපි මේ වගේ ජීවන අවදි පහක් තියෙනවා කියලා දන්නේ නැත්නම් අපි එකම ආකාරයෙන් තමයි වෙළඳපොළ භාණ්ඩ සපයන්නේ. එතකොට වැරදි ගොඩාක් වෙනවා. නොවිකින ඉතිරෙන භාණ්ඩ විශාල වෙනවා. දැන් මේකෙදි මොකද වෙන්නේ? මේක එහෙම වෙන්නේ නැහැ. තේරෙනවද? ඇයි අපි එක එක ජීවන අවදි හොයාගත්තානේ. එක් එක් ජීවන අවදියේදී දියත් කළ යුතු ගැළපෙන ප්‍රවර්ධන ක්‍රම තුලින් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? අපිට පුළුවන්කම ලැබෙනවා අපි භාණ්ඩයකට තියෙන වෙළඳපොළ දිගු කාලිනව සුරක්ෂිත කරගන්න. නැත්නම් කෙටි කාලිනව දිගු කාලිනව සුරක්ෂිත කරගෙන ව්‍යාපාර කටයුතු සාර්ථක කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් භාණ්ඩයක ජීවන චක්‍රයේ අවදි හඳුනා ගැනීමේ ප්‍රයෝජන ගණනාවක්ම අපිට හොයාගන්න පුළුවන්. හොඳයි දරුවෝ අපි අදත් මේ පාඩම් පරිච්ඡේදයෙන් කළේ වටිනාම පාඩම් කොටසක්. ඒ තමයි භාණ්ඩික ජීවන චක්‍රය. ජීවන චක්‍රය කියන්නේ මොකක්ද කියලා අපි කිව්වා. මොකක්ද ජීවන චක්‍රය කියන්නේ? නව භාණ්ඩයක් නැත්නම් නව නිෂ්පාදිත අදහසක් පහළ වූ මොහොතේ සිට නිෂ්පාදිත සැලසුම් කරණයට භාජනය කරලා නිපදවා වෙළඳපොළට හඳුන්වා දී වෙළඳපොළේ ඉල්ලුම උපරිම වී තරංකරුවන්ගේ ක්‍රියාකාරීත්වය මත ඉල්ලුම අඩු වෙලා පිරිහීමට ලක්වන තත්ත්වයක් තමයි අදහස් කරන්නේ. තේරුණානේ? රයිට්. අපි එහෙනම් ඊළඟට අපි අලෙවිකරණ සම්පාති තාම නිෂ්පාදිත මිශ්‍රය කියන ප්‍රොඩක්ට් මික්ස් කියන එක ඉවර නැහැ. මේ හා සමග තවත් පාඩම් පරිච්ඡේද දෙකක් විතර අපිට කරන්න තියෙනවා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදය තුලින් ඒ නිෂ්පාදිත මිශ්‍රයට අදාළව තවත් ප්‍රධාන අතිරේක පරිච්ඡේද දෙකක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.